දැන් කහපාට ඇඳගෙන ක්‍රිකට් මැච් වලට යනවද ඔයාලා බලන්න? හෙට තියෙන්නේ නේ. මේ ඔය කහපාට ඇඳගෙන ක්‍රිකට් මැච් වලට යනවා කියද්දී කහපාට ඇඳගෙනද යන්නේ කොළ පාට ඇඳගෙනද යන්නේ? මේ පාට සම්බන්ධව මට කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ට ඉතින් මේ කාලේ මැච් එකක් බලලා සතුටක් ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මිනිස්සු පීඩණයෙන් ඉන්න කාලෙක. හැබැයි මේ කියන්නේ මම දැක්ක ඔය සමහර තැන්වලදී කහපාට ඇඳගෙන යනවා කියද්දි සමහර මිනිස්සු සමහර අයට බනිනවා, සමහර අය කියනවා කහපාට ඇඳගෙන තමයි යන්න ඕනි කියලා. එතකොට ඒක හරහා මට ඔයාලට කියන්න ඕනේ වුණා කියන්නේ ලංකාව කියන රටේ හරි ඉක්මනට ළමයි රැලි බිහි වෙනවා. කියන්නේ මේ රට ඇතුලේ රැල්ලක් කියන එක බිහි කරන එක එච්චර අමාරු නෑ. මේ රටේ ඉන්න කෝටි 2ක් ජනගහනය, පොඩි ජනගහනයක් කෝටි 2ක් කියලා කියන්නේ. ඇතුලේ චරිතයකට මතුවෙන්න සහ රැල්ලක් මතු කරන්න අමාරු නෑ. ඉතිහාසයේ ඉඳලම ඉතින් කතා කරද්දි ලංකාවේ බිහි වෙච්ච රැලි ගැන ඔයාලා මේ සමහරලාට දන්නව නොදන්නව ඇති. ඔය විජය රජුරුවන්ගේ ඉඳලම ලංකාවේ අන්තිම රජුරුව මහනුවර රාජධානියෙන් ඉවර වෙනකම්ම මේ රටේ බිහි වුණේ රැලි. කාලයකදී බෞද්ධ ආගමික රැලි බිහි වුණා, කාලයකදී සිංහල රැලි බිහි වුණා, කාලයකදී ද්‍රවිඩ රැලි බිහි වුණා. ඔයාලා දන්න ඉතිහාසයේ ඉඳලම කියනවා නම් ඔය අපි කියන්නේ අවුරුදු 30ක යුද්ධයක් අරහෙ මේ කියලා ඔයගොල්ලෝ නම් ඒක සමහරට දැකලා නැතුව ඇති 2000න් පස්සේ ඉපදිච්ච හන්දා 2009 නේ යුද්ධ ඉවරුනේ. හැබැයි ඔය යුද්ධෙටත් බලපෑවේ ළමයි ඔය කහපාට ඇඳගෙන මැච් එකකට යමු කියනවා වගේ රැලි. ඔය ආනන්ද භවන් කියලා බොරැල්ලේ ප්‍රසිද්ධ තෝසේ කඩයක් තියෙනවා. ඒක තමයි සයිවර් කඩ වලින් ගත්තොත් එහෙම ඉතාම රසම කෑම කන්න පුළුවන් තෝසේ කඩේ. තෝසේ වඩේ ඔය මසල වඩේ අනමන. හරිද? ඉතින් අර ජාතිවාදී රැල්ලක් බිහි වෙද්දී ආනන්ද භවන් කියන හෝටලේට ඒ හෝටලේ කෑම කාපු මිනිස්සුම ගිනි තිබ්බා. රැලි වල ප්‍රයෝජන ලංකාවට ඇති වෙච්ච. එතකොට මේ සමහර සින්දු වලත් කියනවා ආනන්ද භවන් ගිනි තිබ්බා ಜಾති ආලෙන් මත්වි. ගිනි තිබ්බා ආලෙන් මත්වි ಜಾති ආලෙන් මත්වි ආනන්ද භවන් සිංහල මිනිස්සු ගියේ රැල්ලට. දෙමළ මිනිස්සුන්ව මරන්න. දෙමළ මිනිස්සු ආවේ රැල්ලට සිංහල මිනිස්සුන්ව මරන්න. කියන්නේ සිංහල මිනිස්සයා දෙමළ මිනිස්සයා මරන්න යද්දී ඇයි අපි මේ මරන්නේ කියලාවත් දන්නේ නැහැ. ලංකාවේ රැලි කියන එක හදන්නሄන ලේසි. ඒ වගේම තමයි ඉතින් ඉස්සරහට යද්දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලයක් සිද්ධ වුණානේ 80 ගණන් වල. ඔයාලා දන්නවද? ඒ සමාජවාදී රැල්ල ඇතුලේ සමහර වෙලාවල් වලට ගෙදර පුතා තාත්තව මරණ මට්ටමට ආවා. මිනිස්සෙක් රැල්ලකට අහු වුණාට පස්සේ ඒක ඇතුලේ කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඔය කහ ඇඳගෙන මැච් එකට යනවා කියන එක රැල්ලක්. ඒකට බණින එක රැල්ලක්. රට ඇතුලේ ලංකාව වගේ රටක අපි වැඩ කරන්නේ දරුවෝ සවිඥානිකව නෙවෙයිනේ. ඒ නිසා රැලි වලට අහු වෙන්න ලේසි. සහ රැලි හදන මිනිස්සුන්ට ඒකට අල්ල ගන්න ලේසි. සමහර වෙලාවට ගමේ ඉන්න කොන්දොස්තරෝ මරපු වෙලාවල් තියෙනවා. එයා සල්ලිකාරයෙක් කියලා හිතලා. රැල්ලකට යද්දී මිනිස්සු දන්නේ ඇයි මේක කරන්න කියලා. මම මේ කියන්න හදන්නේ ඔයාලගේ දැන් ඔයාලා සාමාන්‍යයෙන් මෑත කාලේ ඉපදිච්ච අය. ඔයාලා අස්පනා අපිට දැකපු රැලි ටිකක් මම කියන්නද. ඒ කියන්නේ බිස්නස් එකක් ඇතුලේදී වුණත් දරුවෝ රැල්ලක් හැදුවොත් තමයි මේ බිස්නස් එකට පැවැත්මක් තියෙන්නේ. හරිද? ඔයාලා මෑත කාලෙම දැකපු රැලි කියන්නද මම. මතකද ඊයේ පෙරේදාර සිංහලේ කියලා ස්ටිකරයක් ගහගෙන ගියා. සිංහලේ කියලා නිකන් සිංහ කියලා ලේ අකුර ලොකුවට. කොහේ දැන් මේ රැල්ල? රැලි හදන්න ලේසි රට ඇතුලේ. එතකොට පස්සේ කාලෙක තමයි අපිට තේරෙන්නේ මේ සිංහලේ කියන ස්ටිකර් එක මේ සිංහල ජාතිය බේර ගන්න හදපු එකක් නෙමෙයි දේශපාලනික රැල්ලක් කියලා. ඊට පස්සේ ආව මතකද රැල්ලක් දැන් යුද්ධෙ දින්නට එහෙම පස්සේ ලංකාවේ මිනිස්සුන්ට අපිට ආව නිකන් විශේෂ දේශ අභිමානයක්, දේශමාමකත්වයක් විශේෂ එකක් ආවා. ඒ කාලේ හදපු රැලි නිසා තමයි ඒ සමහර පාලකයෝ යුද්ධ විකුණලා පාලකයෝ වුණේ. ඔයගොල්ලන්ට සමහරට මේ රූප දකිද්දි මතක් වෙනවා ඇති.
බබුන් පෑපෙළ හරින් අපටත් රජෙක් කොහොම තියෙනවා. ඒ මහා රජුන් පෑපෙළ හරින් මේ දෙරණ එක්සේ සත්තුනේ. ඔයාලා කියන්නේ මේ මහින්ද රාජපක්ෂ සම්බන්ධව රැල්ල ඇති වෙච්ච කාලේ යුද්ධ ඉවර වෙනවත් එක්කම මිනිස්සු මහින්ද රාජපක්ෂ ගෙදරට ඇවිල්ලා ඒ කාලේ එයාගේ බිරිඳව දෙන්න කිව්වත් තේරෙන භාෂාවෙන් කිව්වත් තමන්ගේ ගෑණිව දෙන්න කිව්වත් දෙන මට්ටමක් තිබ්බා. ඒ දේශපාලනික වශයෙන් රැලි හදපු විදිහ මේකේ සමහර වචන මේ දෙරණ එක්සේ සත්තුනේ. සේසත කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් එක කොඩියක් යටට එනවා කියලා. ආයුබෝ වේවා මහ රජාණනියේ කන්සෙප්ට් හදපු විදිහ රජ කෙනෙක් වගේ. ඊට පස්සේ අපේ රටේ මිනිස්සු එකට අහු වුණා. නේ? එතකොට මම ඉස්කෝලේ යන ළමයෙක්. මම හිතන්නේ මම O level වත් කරලා නැද්ද මං. ඉස්කෝලේ යන ළමයෙක්. එතකොට ඒ කාලේ මට තේරුණා. ඒ කියන්නේ මිනිස්සුන්ව කොච්චර රවට්ටනවද අර ප්ලේන් එකෙන් බැහැලා ඇවිල්ලා පොළොවට වැදලා. මං ඒකයි කිව්වේ අර ක්‍රිකට් මැච් එකේ කහ ඇඳගෙන යනවා කියන රැල්ල දවස් 3ක් 4ක් ඇතුළත ලංකාවේ පත් වුණා. හරිද? ඒත් මිනිස්සු ඒක කරන්නේ ඇයි කියලා දන්නේ නැතුව ඒක ගැන කතා කරනවා. සමහර මිනිස්සු ඒකට බනිනවා. ඉතින් මේවත් ඒ වගේ රැලි. ඊට පස්සේ කාලයක් යද්දී මහින්ද රාජපක්ෂව ඇති වුණා මිනිස්සු. එපා වුණාම දේශපාලන වශයෙන් තව රැල්ලක් හදුවා මෛත්‍රීපාල සිරිසේන කියලා ජනාධිපතිවරයෙක්ව ගෙනල්ලා. එයාට වෙනම ඒ කියන්නේ තීම් සෝන් එකේ ඉඳලා වෙනම එකක්. දැන් මහින්ද රාජපක්ෂගේ තීම් සෝන් එක ගත්තොත් එහෙම දැන් මේකෙදි නිකන් අර මහරජාණනි මේ දේශීයත්වයේ විකුණ හැදුවා. හැබැයි අර මෛත්‍රීපාල සිරිසේනගේ රැල්ල හැදුවේ මෛත්‍රීපාල සිරිසේන කියන නායකයාව ගේන්න අර තරුණයන්ව කුලප්පු කරවලා නිකන් වෙන ටිකක් අර මොරාල් එකක් එක්ක තමයි හැදුවේ. එතකොට ඒකේ වචන එහෙම ඒ සින්දුවල මෙලඩීස් වල එහෙම කරුණාකාරණා ඒ පංච් කරපු විදිහ වෙනස්. වචන බලන්නකෝ. උදම් රැලක්සේ නැගී නැගී යදම් විදින්නට එන්න පැතුම් මහෝගෙක බැඳී බැඳී උතුම් වත්දලක් වෙන්න රටකට ඕනෑ අපමණ අගයක් එටකට ඕනෑ මෛත්‍රී යුගයක් රටකට ඕනෑ සමහර ලයින් රටකට ඕනේ අපමණ අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්. අර මහින්ද රාජපක්ෂගේ රැල්ල කියන එක එහෙම්ම යට ගිහිල්ලා වෙන එකක් උඩට ආවා. මෛත්‍රීපාල සිරිසේනත් අවුරුදු 2-3ක් යද්දී ඒ රැල්ලත් ඉවර වුණා ලංකාවේ. රැලි මතු වෙන විදිහ සහ රැලි ඉවර වෙන විදිහ. ඒකත් ලංකාව ඉවර වුණා. ඊට පස්සේ දේශපාලනික වශයෙන් රැලි බිහි වෙච්ච විදිහ. ඕක කාලයක් යද්දී ඊට පස්සේ ආයෙත් ඔන්න පාස්කු ප්‍රහාරය කියයි අරක කියයි මේක කියයි රට විකුණන්න යනවා කියයි කොටි එනවා කියයි ගෝඨාභය රාජපක්ෂ කියන මිනිස්සයාගේ රැල්ල හදන්න අඩිතාලම දාපු විදිහ මේ රටේ දේශපාලන ඇතුලේ මාකටිං කරන මිනිස්සු. ලංකාවේ මිනිස්සු LTT එක නිසා රැල්ලකට රැවටුණා. ජනතා විමුක්ති පෙරමුණ නිසා 80 ගණන් වල රැල්ලකට රැවටුණා. මහින්ද රාජපක්ෂ නිසා රැල්ලකට රැවටුණා. ඊට අමතරව චන්ද්‍රිකාලා ප්‍රේමදාසලා නිසා රැලි වලට රැවටුණා. මම කියන්නේ ඕගොල්ලෝගේ ඉතිහාසය වලට දන්නේ ඒවා. ඊගාවට මෛත්‍රීපාල නිසා රැල්ලකට රැවටුණා. නැවත වරක් ඊළඟ රැල්ලටත් ආයෙත් රැවටුණා. පැහැදිලිද? නේ? ඊළඟ රැල්ලටත් ආයෙත් රැවටුණා. ඒකේ හදපු වචන කොහොමද ළමයි? මේ කන්සෙප්ට් හදපු වචන මේ පිට රටින් ආපු මිනිස්සෙක් රට හදන්න පුළුවන් කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මෙතනදී මේගොල්ලෝ ආය ආමන්ත්‍රණය කරේ අර මහින්ද රාජපක්ෂගේ ඔඩියන්ස් එකටමයි ගැමි ඔඩියන්ස් එකට වැඩ කරන අපේ විරුවා. ඊපස්සේ ගෝඨාභය රාජපක්ෂගේ පැත්තට ආයෙත් රැල්ලක් හැදුනා. ඒ රැලි වල හැටි ලංකාවේ කියන්නේ උඩින් රැල්ලක් තියෙනවා නම් මේ රැල්ල යට කරගෙන මේ රැල්ල එන්න ඕනේ මේක යට යන්න. නේ? එතකොට මහින්ද රාජපක්ෂව යට කරගෙන මෛත්‍රීපාල සිරිසේන ආවා. මෛත්‍රීපාල සිරිසේනව යට කරගෙන ගෝඨාභය ආවා. හරිද? දැන් තරුණ රැල්ලක් බිහි වෙමින් තියෙනවා. එතකොට අපේ රටේ මිනිස්සු ඒ රැලිත් එක්ක ඉස්සරහට යනවා. තමයි හැටි. නේද? දැන් ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති මේ මෑත ඉතිහාසයේ ගෝඨාභය රාජපක්ෂලා එනවත් එක්කම තාප්පොළ චිත්‍ර අඳින්න පටන් ගත්තා. එක තැනක චිත්‍රයක් ඇඳලා බයිසිකල් පෝලිමක් ගහලා ලස්සනට
ඒක Facebook එක පුරා යද්දි අනිත් උන් කල්පනා කරනවා අපිත් අපේ ගමේ චිත්‍ර අඳින්න. තාප්ප පුරා චිත්‍ර අඳින්න පටන් ගන්නවා. හැමෝම කරනවා. රෑ නිදි මරාගෙන චිත්‍ර අඳිනවා. අර රට ඇතුලේ මතධාරීන් කියලා පිරිසක් ඉන්නවා. ඒ රැලි තියෙන තැනට ගිහිල්ලා ලකුණු දාගන්න කැමති. නේ? එතකොට අපි දන්න සමහර මිනිස්සු ඒ තැන් වලට ගිහිල්ලා මමත් ආව මෙතෙන්ට කියලා ලකුණු දාගන්නවා. ඒ කියන්නේ වුමනාවකින් යනව නෙමෙයි. එතකොට ඒ රැලි තවත් ඒකෙන් පෝෂණය වෙනවා. ඊට පස්සේ චිත්‍ර අඳින එක කාලෙකින් නැතුව ගියා. ඊට පස්සේ මෑත කාලේ අරගලයක් බිහි වුණා තරුණ කොල්ල එකතු වෙලා සෑහෙන්න කට්ටක් කෑවා. ඇත්තටම ඒක රැල්ලක් විදියට ගණන් ගන්නත් බෑ. ඒ කොල්ලොන්ට සෑහෙන්න උවමනාවක් තිබ්බ රට බේරගන්න. අන්තිමට අවංකව ටික විතරක් එතන ඉතුරු වුණා. උන් ටික සමහරලාට හිරේ විලංගුවෙත් වැටුණා. රැල්ලට ලකුණු දාගන්න ගියපු මිනිස්සු ඒකෙන් නැති වුණා. එතකොට ලංකාව ඇතුලේ රැලි කියන එක බිහි වෙන එක එදා ඉඳලා අද වෙනකන් තියෙන එකක්. ඊළඟ ඡන්දෙ කිට්ටු වෙද්දී තව මොකක් හරි රැල්ලක් බිහි වෙනවා. ඒ ආශ්‍රිත දෙයක් තමයි ඔය ක්‍රිකට් මැච් වලට කහපාට ඇඳගෙන යනවා කියක. මැච් එකක් දිනන එක හොඳයි ළමයි. කියන්නේ මිනිස්සුන්ට ආතල් එකක් තියෙන්න එපා. නේ? අපේ රටේ මිනිස්සුන්ට ආතල් එකක් තියෙන්න එපා. මැච් එකක් දිනන එක හොඳයි. හැබැයි ඒක ඇතුලේ බිහි වෙන රැලි ගැන අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මේ කාලේ මං කියන්නේ රැල්ලක් හදන එක කොච්චර ලේසිද කියලා. මේ කාලේ බැංකු වලින් FD වලට හොඳ රේට් එකක් දෙනවා. ස්ථාවර තැන්පතු වලට. එතකොට මිනිස්සු ගෙවල් වල තියෙන සල්ලි ගිහිල්ලා බැංකුව වල දානවා. අපි හිතමුකෝ මොකක් හරි නමක් ගන්න නැතුව X කියන මූල්‍ය ආයතනේ මිනිස්සු FD දානවා. රැල්ලක් හදලා ඕනනම් ඔය මූල්‍ය ආයතනේ පැය 24කින් බිඳුවට වටන්න පුළුවන්. අපේ ගමේ මිනිස්සු ඔක්කොම ගිහිලා ලක්ෂ 5 X කියන මූල්‍ය ආයතනේ දානවා ස්ථාවර තැන්පත. එතකොට අපේ ගමෙන් 20 දෙනෙක් දැම්මොත් කෝටියක් දානවා. එතකොට කවුරු හරි 100 දෙනෙකුට ඕනේ වුණොත් ඒ මූල්‍ය ආයතනේ වටන්න අපේ ගම ඇතුලේ කරන්න ඕනේ Facebook එක ඇතුලේ පෝස්ට් 100ක් දාන එක විතරයි. අදාළ ආයතනේ වටෙනවා ඉක්මනට සල්ලි ගන්න. ඒතර සල්ලි දාපු මිනිස්සු ඔක්කොම එකට සල්ලි ගද්දී අන්න අර කායි වැටෙනවා. රැලි ඇති වෙන විදිහ සහ රැලි වැටෙන විදිහ. පැහැදිලිද? හැමදේම ලංකාවේ මිනිස්සු රැලි වලට අහු වෙනවා. අධ්‍යාපනයේ පවා එහෙම තමයි. ටියුෂන් පන්තියක් පවා එහෙම තමයි. හැමදේම රැල්ලක්. හැබැයි ලෝකෙ ගත්තොත් එහෙම දියුණු රටවල් වල මිනිස්සු රැලි සම්බන්ධව සවිඥානිකව ඉන්නවා ළමයි. පැහැදිලිද? අපේ රටේ මිනිස්සු දැන් අර ඇඳුම් පැළඳුම් ගන්නකො රැලි අර මේ දවස්වල යනවර පත්තර කොලේ වගේ ඇඳගත්ත ෂර්ට්ස් ටී-ෂර්ට්ස්. ෆැෂන් එකකට මම ඒක හොඳයි හෝ නරකයි කියන්නේ. ඒක ෆැෂන් එකක්. ඒක තමන්ගේ කැමැත්ත. හරිද? එතකොට කාලයක් යනවා කලිසමේ පෝල්ට් එක කොටට. කාලයක් යනවා කලිසමේ පෝල්ට් එක ලොකුවට. එතකොට මේ රැලි. හැබැයි දරුවෝ ලෝකයේ ඇතුලේ මොන රැල්ලාවක් දියුණු රටවල් වල මිනිස්සු ඒ රැල්ල ඇතුලේ ඉන්නේ සවිඥානිකව. අපේ රටේ එහෙම නෑ. ඒකනේ ජනප්‍රිය ගායකයෝ බිහි වෙනවා එකපාරට ජනප්‍රියත්වය නැති වෙනවා. ඇයි ඒ රැල්ල මේන්ටේන් කරගන්න බැරි කම. පොලිටිෂියන්ලා බිහි වෙනවා එකපාරට ජනප්‍රියත්වය නැති වෙනවා. රැල්ල මේන්ටේන් කරගන්න බැරි කම. නේ? ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙනවා එකපාරට ජනප්‍රියත්වය නැති වෙනවා. එතකොට ලංකාව කියන රට ඇතුලේ හැමදේම තියෙන්නේ රැලි මත. රැල්ලක් හදන එක හරි ලේසි. මිනිස්සෙක් නැති කරන එකත් හරි ලේසි. මිනිස්සෙක් ඇති කරන එකත් හරි ලේසි. හැබැයි ඒ රැල්ලකට අහු වෙද්දි සවිඥානිකව අහු වෙනවද කියන එක. අපේ රට අද මෙහෙම වෙලා තියෙන්නේ. අපේ රට කවදාවත් ස්ථාවරව ඔහොම ඉස්සරහට ගියේ නැහැ. ස්ථාවරව ඔහොම ඉස්සරහට යද්දි ගමනාන්තයක් තියෙනවා. කොතන හරි. හරිද? දැන් සිංගප්පූරුව වගේ රටවල් ගත්තොත් නොදියුණු තැන ඉඳලා ඒගොල්ලෝ ස්ථාවරව ඉස්සරහට ගියා. ඒගොල්ලෝ ස්ථාවරව ඉස්සරහට ගියා පියවරෙන් පියවරට. ලංකාව ඉස්සරහට ආවේ රැලි විදියට. කොහොම රැල්ලක් ගහනවා? ඒක යට යනවා. ආයි මුල ඉඳලා තව රැල්ලක් ගහනවා? ඒක යට යනවා. ආයි මුල ඉඳලා තව රැල්ලක් ගහනවා? ඒක යට යනවා. රටක් ඉස්සරහට යන්න ඕනේ මෙහෙම ළමයි. නිශ්චිතව. ඒතකොට රට ඉස්සරහට යනවා. හැබැයි රැලි ගහද්දී මහින්ද රැල්ල ගැහුවා යට ගියා. ආයි මුල ඉඳලා මෛත්‍රීපාල රැල්ල ගැහුවා යට ගියා. උඩ යට ගියා විතරයි එකම තැන රට. ගෝඨාභය රැල්ල ගැහුවා යට ගියා. චිත්‍රාන්දිර රැල්ලක් ගැහුවා යට ගියා. ක්‍රිකට් රැල්ලක් ආවා යට ගියා. අපි මෙහෙම උඩ පැන එකම තැන හිටියා ඉස්සරහට ගියේ නෑ. හැබැයි ලෝකෙ දියුණු වෙච්ච රටවල් වල මිනිස්සු රැඩි වලට අහු වෙන්නේ නැතුව ඔරුව ඉස්සරහට ආවා. අන්තිමට රැඩි ටික විතරයි අපි එකම තැන ලංකාවට උනේ ඕක. ඒක හන්දා ඔය රැලි වලට අහු වෙනවා කියන එක ගැන අනාගතයේ දවසක රට බාර ගන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ විදියට
ඔගොල්ලෝ අවබෝධයෙන් ඉන්න ඕනේ. රටේ මොන දේ තිබ්බත් Tamanට ගැලපෙනවා නම් විතරයි ඒ රැල්ලට අහු වෙන්න ඕනේ. රැලි නැති වුණොත් තමයි රටක් දියුණු කරන්න පුළුවන් ආර්ථිකමය වශයෙන්. ජාතිවාද ගින්නයි මේ එන්නේ ඇවිලි ජාතිවාද ගින්නයි මේ එන්නේ ඇවිලි වෛර ක්‍රෝධ මතුවි මිනිසත්කම් යදවි දෝෂකාපු බව යන්නේ මතකින් ගිලිහි එලයා